සදහම්දහර ප්‍රසාද පූර්ණ මහා යතිවරයාණන් වහන්සේලා විසින් දේශනා කළ සුමధుර ධර්මදේශනා මාලාව සෑම ඉරිදාවකම රාත්‍රී 8ට වෙළඳ සේවයෙන් ඔබේ පින්බර දායකත්වයේ සඳහා කතා කරන්න ආගමික අංශයට දුරකථන අංකය 0112 69 7140 සදහම්දහර ධර්මානුශාසනාව වැඩමවා හිඳින ගෞරවනීය දේශකයාණන් වහන්සේ කොස්ගම කණම්පැල්ල ශ්‍රී සුමනාරාමාධිකාරී සීතාවකපුර පිරිවෙන් ගුරු අභ්‍යාස විද්‍යාලයේ විදුහල්පති සහ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය සීතාවකපුර ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන සභාපති ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍යපාද කණම්පැල්ලේ සුමනනන්ද ස්වාමීන් වහන්සේ. සදහැවතුනි, ධර්ම ශ්‍රවණය සඳහා තිසරණ සහිත පංචශීලය සමාදන් වීමට අපි নমස්කාරය කියමු. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියංපි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියංපි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේර මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා.
ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සුඛීනෝ වතයේ අකිංචනා වේදගුණෝති ජනා අකිංචනා සකිංචනා පස්ස විහඤ්ඤමානං ජනෝ ජනස්මින් පටිබද්ද චිත්තෝති. ධර්ම ශ්‍රවණාබිලාසී සදහවත් වාසනාවන්ත පින්වත්නි, ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීමට සූදානම් වෙන අවස්ථාව. ඒ සඳහා මාතෘකා කරගන්නට යෙදුන ධර්ම පාඨය කුද්දක නිකායේ උදාන පාළියට අයත් මුචලින්ද වග්ගයේ ගබ්බිනී කියන සූත්‍ර දේශනාව. පින්වත්නි, අපේ ලෞතර බුදු පියාණන් වහන්සේ ලෝකවාසී සත්වයා පිළිබඳව පතල මහා කරුණාවෙන් දේශනා කොට වදාළ උතුම් නෛර්යානික ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමට අවස්ථාවක් ලැබෙනවා නම් එය ඊ타ත්ම දුර්ලභ කාරණාවක් හැටියටයි සඳහන් වෙන්නේ. කිච්චෝ මනුස්ස පටිලාභෝ කිච්ඡං මච්ඡාන ජීවිතං කිච්ඡං සද්ධම්ම සවණං කිච්චෝ බුද්ධානං උප්පාදෝ කියලා අපේ ධම්මපද පාළියේ සඳහන් වෙන්නේ. මේ ලෝකේ මනුෂ්‍යත්වයක් ලබා ගැනීම වගේම ඒ මනුෂ්‍ය ආත්මභාවයේ සාර්ථකව පවත්වා ගැනීම බොහෝම දුර්ලභ කාරණාවක්. බුදු කෙනෙකුගේ උපතත් දුර්ලභ කාරණාවක්. ඒ වගේම මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් නෛර්යානික ශ්‍රී සද්ධර්මය යම්කිසි කෙනෙකුට ශ්‍රවණය කිරීමට අවස්ථාවක් උදා වෙනවා නම් එයත් දුර්ලභ කාරණාවක් හැටියට සඳහන් කරන්නට ඕනේ. පින්වත්නි, වර්තමාන කාලයේ වෙන විට ලෝකේ මොනතරම් මනුස්ස ප්‍රජාවක් වාසය කළත් ඒ සෑම දෙනා අතරින්ම බුදුබණ පදයක් අහන්නට භාග්‍ය ලබාගෙන තියෙන බොහොම සුළු පිරිසක්. ලෝක ජනගහනයේ වශයෙන් බිලියන 8කට අධික මනුස්ස ප්‍රජාවක් මේ ලෝකේ අද ජීවත් වෙනවා. ඒ අය අතරින් පින්වත්නි, මෙවැනි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීමට අවස්ථාව උදා කරගන්නේ ඉතාමත්ම සුළු පිරිසක්. ලෝකයේ බෞද්ධ රටවල් පිළිබඳව කල්පනා කළත් අපේ ලංකාවේ තමයි මේ ආකාරයට බුදුරජාණන් වහන්සේගේ ධර්මය දේශනා කරනු ලබන ධර්ම දේශනාවන් නිරන්තරයෙන්ම අපිට ශ්‍රවණය කිරීමට අවස්ථාව සැලසෙන්නේ. ගම් නියම් ගම්වල විවිධ අරමුණු මුල් කරගෙන පවත්වන ධර්මානුශාසනාවන්, ඒ වගේම අපේ මෙවැනි මාධ්‍ය ආයතන මගින් පවත්වන ධර්මානුශාසනාවන් නිරන්තරයෙන්ම අපිට ශ්‍රවණය කිරීමට අවස්ථාව ලැබෙන්නේ අපි ලබාගත් පූර්වක්‍ෘත පුණ්‍ය ශක්තියක් හැටියට. ඒ වගේම ඒ තුලින් ප්‍රඥාව උපදවා ගැනීමට
යම් කිසි කෙනෙක් පෙළඹෙනවා නම් ඒ අය බොහොම සුළු පිරිසක්. ඒ නිසා ඒ සුළු පිරිස අතරට ඔබ අයත් වෙන වාසනාවන්ත පින්වත් ධර්ම ශ්‍රාවක පිරිසක් හැටියට සිහිපත් කරමින් අද දවසේ පවත්වන මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමෙන් හැම දිනාටම මෙලව ජීවිතයත් පරලොව ජීවිතයත් සැපවත් භාවයට සාර්ථක භාවයට පත් වේවා උතුම් නිර්වාණ සම්පත්තිය සාත්සාත් වේවා කියන ප්‍රාර්ථනාව ඉදිරිපත් කරමින් මා විසින් මුලින් ප්‍රකාශ කරන්නට යෙදුන මාතෘකා පාඨය ලෝතර බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුන වටිනා උදාන පාඨයක්. ඒ උදාන පාඨයෙන් පින්වත්නි ප්‍රකාශ වෙන්නේ මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සෙන් ක්ලේශ මාරයාට වසඟ වීම නිසා එමත් නැත්නම් කෙලෙස් දහම් තමන්ගේ සිත තුළ පුරවා ගැනීම නිසා අප්‍රමාණ දුක්ඛම් කටළු වලට පත් වෙන ආකාරය. පින්වත්නි බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ වාසය කරන අවස්ථාවේදී මේ සවැත් නුවර එක පරිබ්‍රාජිකාවක් එක්තරා බ්‍රාහ්මණයෙක් සමග විවාහ ජීවිතයට පත් වෙලා එය කාලයාගේ ඇවෑමෙන් දරු ප්‍රසූතියක් සඳහා සූදානම් වුණා. එහෙම නැත්නම් දරු ගැබක් හටගත්තා. මේ දරු ගැබ ක්‍රමක්‍රමයෙන් මෝරා දරුවා බිහිවීමට ආසන්න අවස්ථාව වෙන විට මේ පරිබ්‍රාජිකාව තමන්ගේ ස්වාමියාට කතා කරලා කියනවා ඔබ මේ දරුවා බිහිවෙන්න මේ පසුවෙන අවස්ථාවේදී ඒ සඳහා අවශ්‍ය කරන යම්කිසි තෙල් වර්ග තියෙනවා නම් ඒවා අරගෙන එන්න. යම් මේ තේලං විජාතාය භවිස්සති මා දරුවා බිහි කළාට පස්සේ ඒ තෙල් වර්ග මට ප්‍රයෝජනයේ පිණිස පවතිනවා. ඒ නිසා කොහෙන් හරි ගිහිල්ලා තල තෙල්, ගිතෙල් වගේ මේ තෙල් වර්ග අරගෙන එන්න කියලා මේ බ්‍රාහ්මණයාට සඳහන් කළා. ඔහු ඒ අවස්ථාවේදී සඳහන් කරනවා මම තෙල් කොහෙන් ගේන්නද? අපි වගේ පැවිදි ජීවිත ගත කරන පින්වත්නි මේ පරිබ්‍රාජක කණ්ඩායම් ලෝතර බුදු පියාණන් වහන්සේ වැඩ වාසය කළ ඒ කාල සීමාවේ ආගමික කණ්ඩායම් හැටියට තමයි සමාජයේ කටයුතු කළේ. පරිබ්‍රාජකයින්, ආජීවකයින්, ජටිලයින්, ඒ වගේම නිගණ්ඨ විවිධ බ්‍රාහ්මණ ආදී වශයෙන් සමන බ්‍රාහ්මණ කණ්ඩායම් වලට අයත්ව කටයුතු කරපු පිරිසක් තමයි පරිබ්‍රාජක කියලා කියන්නේ. ඔවුන් අනගාരിക මෙන්ම අගාരിക ජීවිත ගත කළා. සමහර ඇත්තන් විවාහ ජීවිතයට පත් වෙලා ගෘහස්ත ජීවිත ගත කළ අය දකින්නට ලැබෙනවා. ඒ බඳු දෙදෙනෙක් තමයි මේ දෙදෙනා. ඒ නිසා දැන් මේ පරිබ්‍රාජිකාව නැවත නැවත සඳහන් කරනවා කොහෙන් හරි මේ සඳහා අවශ්‍ය කරන බෙහෙත් තෙල් වර්ග අරගෙන එන්න. පින්වත්නි අවස්ථාවේදී මේ පරිබ්‍රාජකයා කල්පනා කරනවා කොසල් මහරජතුමාගේ කෝෂ්ඨාගාරයක එහෙම නැත්නම් භාණ්ඩාගාරයක මෙවැනි තෙල් වර්ග බෙදා දෙන්න.
හැබැයි ඒ දෙන්නේ රැගෙන යන්න නෙමෙයි පාලනය කරන්නට අවශ්‍ය ප්‍රයෝජන ඒ ස්ථානයේදීම ගැනීම සඳහා. ශ්‍රමණ බ්‍රාහ්මණයින්ට විශේෂයෙන්ම මේ බෙහෙත් තෙල් වර්ග දෙන්නේ. ඒ නිසා මම ඒ ස්ථානයට ගිහිල්ලා තෙල් ටිකක් ලබාගෙන පානය කරලා නැවතත් මේ නිවසට පැමිණලා එය වමනය කිරීමෙන් මගේ මේ පරිබ්‍රාජිකාවට එහෙම නැත්නම් මේ භාර්යාවට ලබා දෙනවා කියන අදහසින් මේ තැනැත්තා පින්වත්නි එදා අර කුසල් මහරහතුමාගේ භාණ්ඩාගාරයට ගිහිල්ලා තෙල් පානය කළා. කුසපුරාම තෙල් පානය කරලා නිවසට ඇවිල්ලා තමන් උත්සාහ කරනවා ඒ තෙල් වමාරන්නට. නමුත් විශාල පීඩාවකට පත් වුණා වමාරාගත නොහැකිව. ඒ වාගේම උද්දං කාතුන්වා අදෝවා කාතුන් නාපරං කියලා සඳහන් වෙන ආකාරයට මුකෙන් හෝ අදෝමුකෙන්වත් මේ තෙල් බැහැර කරගන්නට බැරි වුණා. ඒ නිසා මේ තැනැත්තා ඔබම පෙරලෙන්නට පටන් ගත්තා. ඒ වගේම මහත් පීඩාවෙන් දඟලන්නට පටන් ගත්තා. මේ අවස්ථාව වන විට පින්වත්නි අපේ ලෞතර බුදු පියාණන් වහන්සේ පෙරවරු කාලේ පාසිවුරුගෙන පිණිස වැඩම කරන අවස්ථාව. ඒ අවස්ථාවේදී ලෞතර බුදු පියාණන් වහන්සේ මේ මානවකයා මහත් පීඩාවට පත් වෙලා ඒ වගේම වේදනාවෙන් දඟලන ආකාරය දැක්කා. දැන් බුදුරජාණන් වහන්සේ අවස්ථාවේදී පින්වත්නි සිහිපත් කළා උදාන පාඨය. මොකද මෙවැනි දුකට වේදනාවට පීඩාවට පත් වෙන්නේ වෙනත් කාරණයක් නිසා නෙමෙයි. ඕනෝන් අතර තියෙන බැඳීම ස්නේහය මුල් කරගෙන. ඒ අනුව බුදුරජාණන් වහන්සේ පින්වත්නි අවස්ථාවේදී ප්‍රකාශ කරනවා සුඛීනෝ වත්ත යෝ යේ අකිංචන වේදගුණෝති ජනා අකිංචන සකිංචනා පස්ස විහාඤ්ඤමානං ජනෝ ජනස්මින් පටිබද්ද චිත්තෝ. මේ ලෝකේ යම්කිසි කෙනෙක් කෙලෙස් පලිබෝධයන්ගෙන් තමන්ගේ සිත පුරවා ගන්නේ නැතිනම් ඒ අය සැප ඇත්තන් හැටියට කටයුතු කරනවා. පින්වත්නි සැපය කියනකොට අපේ ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළ සැප වර්ග කීපයක් තියෙනවා. ලෞකික ලෝකෝත්තර අයිහ ලෞකික පාරලෞකික ආදී වශයෙන් සඳහන් වෙන ඒ විවිධ සැපයන් පිළිබඳව අපි අහලත් තියෙනවා. එයින් අපේ මෙලව ජීවිතය යහපත්ව සැපවත්ව දුක් කම්කටොළු ආදියකින් තොරව ගත කරන්නට හේතු වෙන කාරණාවක් තමයි බුදුරජාණන් වහන්සේ මෙහිදී පැහැදිලි කරන්නේ. යම් කෙනෙක් තුල රාග ආදී කෙලෙස් පලිබෝධයන් නැතිද? ඒ වාගේ මේ කෙලෙස් පලිබෝධයන් ආර්ය මාර්ග සංඛ්‍යාත චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නසා දමන ලද්දේද? ඒකම එයින් යම්කිසි ආකාරයක සුවයක් ඒ අයට දැනෙනවා. සැප ඇත්තන් හැටියට කටයුතු කරනවා. ඒකම පින්වත්නි සකිංචනා පස්ස විහාඤ්ඤමානං ජනෝ ජනස්මින් පටිබද්ද චිත්තෝ. මේ ජනතාව ඔවුනොවුන් අතර බැඳීම නිසා
ඒ වගේම ඕනෝන් අතර සෙනෙහස ලෙන්ගතු භාවය ඇති කර ගැනීම නිසා ඒ අය විහඤ්ඤමානෝ විවිධ ආකාර දුක්ඛම් කටළු වලට ඒ වගේම වෙහෙස වීම වලට පත් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මෙයින් පැහැදිලි කරන්නේ පින්වත්නි අපේ සිතේ බලපවත්වන මේ ක්ලේශ ධර්මයන් ඒවා සඳහන් කරන්නේ පලිබෝධ හැටියට. පලිබෝධ කියලා කියන්නේ යම් කිසි වගාවකට පමුණවන හානි පමුණවන වල් පැල ඇති. ඒ වගේම කෘමි පලිබෝධ. මේවා නිසා ඒ වගාව නිසරු වෙලා යනවා, වගාව වෙනසිලා යනවා. ඒ නිසා තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ ක්ලේශ ධර්මයන්ද පලිබෝධ හැටියට. ක්ලේශ ධර්මයන් කියලා අපේ ධර්මයේ සඳහන් වෙන්නේ පින්වත්නි සිත කිලිටි කරවන ධර්මයන්. සිත අපිරිසුදු භාවයට පත් කරවන ක්ලේශ ධර්මයන් රාශියක් පිළිබඳව අපේ දේශනාවේ සඳහන් වෙනවා. ඒවා පින්වත්නි අකුසල මූල හැටියට ඒ වගේම අනුසය ධර්ම හැටියට ආසව ධර්ම හැටියට නීවරණ ධර්ම හැටියට ඒකම උපක්ඛිලේශ කීල චේතෝ කීල ආදී වශයෙන් විවිධ නාමයන්ගෙන් හඳුන්වනවා. ඒවැයි මූලය තමයි පින්වත්නි මේ සඳහන් වෙන මේ අකුසල් මුල් රාග, ද්වේෂ, මෝහ එහෙම නැත්නම් ලෝභ, දෝෂ, මෝහ කියලා කතා කරන අකුසල මූලයන්. බුදුරජාණන් වහන්සේ බඳු අකුසල මූලයන් 3ක් පිළිබඳව සඳහන් කරනවා. තීනිමානි භික්කවේ අකුසල මූලානි ලෝභෝ අකුසල මූලං, දෝසෝ අකුසල මූලං, මෝහෝ අකුසල මූලං. ලෝභය, ද්වේෂය, මෝහය අකුසල මූලයක්. මේ මූලයන් මුල් කරගෙන පින්වත්නි විවිධාකාර ක්ලේශ ධර්මයන් අපේ සිත තුළ පහළ වෙනවා. ඒකම දක්වලා තියෙනවා අනුසය ධර්ම. අනුසය ධර්ම හැටියට සඳහන් කරනවා කාමරාගානුසය, පටිඝානුසය, දිට්ඨානුසය, මානානුසය, ඒ වගේම විචිකිච්ඡානුසය, භවරාගානුසය, අවිජ්ජානුසය වශයෙන් අනුසය ධර්ම 7ක් පිළිබඳව සඳහන් වෙනවා. කාමරාග කියලා කියන්නේ කාම සම්පත් පිළිබඳව ඇල්ම. ඒ වගේම පටිඝානුසය තරහව, ඒ වගේම හිතේ ඇතිවෙන තද ගතිය, අරමුණු හමුවේ ගැටෙන ගතිය මුල් කරගෙන හටගන්න අනුසය ධර්ම. ඒ වගේම දිට්ඨානුසය. දිට්ඨානුසය කියලා කියන්නේ වැරදි දෘෂ්ටියෙන් මුල් කරගෙන විශේෂයෙන්ම දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය ආදි කොට ඇති, ඒ වගේම ආත්ම දෘෂ්ටිය, උච්ඡේද දෘෂ්ටි, සාස්වත දෘෂ්ටි ආදී වශයෙන් කතා කරන මේ වැරදි දෘෂ්ටියෙන් මුල් කරගෙන හටගනු ලබන ක්ලේශ ධර්ම. මානානුසය කියලා කියන්නේ යම් යම් කාරණා හේතු කොටගෙන අපි මැනීම් ඇති කරගන්න. සෙය්‍යමාන, සදිසමාන, හීනමාන ආදී වශයෙන් පටන්ගෙන නවවිධ මානයකින් යුක්තව පුද්ගලයන් ක්‍රියා කරන ආකාරය අපේ ධර්මයේ සඳහන්. ඒ වගේම තමයි විචිකිච්ඡානුසය, සැකය.
බුද්ධ ධම්ම සංඝ කියන රත්නත්‍රය පෙරටු කරගෙන බුදුරජාණන් වහන්සේ පිළිබඳව ධර්මයේ පිළිබඳව මහා සංඝ රත්නයේ පිළිබඳව పూర్ව භවය ඒ වගේම පසු භවය ආදී මේ කාරණා පිළිබඳව සැක කිරීම. ඒ වගේම භව රාගානුස්සය. භවයේ අපි දිගින් දිගට ගමන් කරනවා. ඒ ගමන් කරන ඒ භවයේ පිළිබඳව ඇල්ම භව රාගානුස්සය හැටියටයි සඳහන් වන්නේ. අවිජ්ජානුස්සය අවසාන වශයෙන් සඳහන් වෙන අනුස්සය ධර්ම අතර අවසාන කාරණාව අවිද්‍යාව හෙවත් නොදැනීම මුල් කරගෙන අපේ සිස්සතන් තුළ හටගන්නා වූ ඒ ක්ලේශ ධර්ම. මේ ආකාරයට බුදුරජාණන් වහන්සේ පින්වත්නි අනුස්සය ධර්ම හැටියට වගේම ඊළඟට සඳහන් කරනවා උපක්ලේශ ධර්ම හැටියට. උපක්ලේශ කියලා සඳහන් වෙන්නේ අපේ සිතට පින්වත්නි ආගන්තුකව ඇතුල් වෙන යම් යම් ක්ලේශ ධර්ම සමූහයක්. මජ්ක්‍ධිම නිකායේ වත්තූපම කියන සූත්‍ර දේශනාවේ සඳහන් වන ඒ බඳු ක්ලේශ ධර්ම 16ක් පිළිබඳව. ඒ ක්ලේශ ධර්ම සියල්ලක්ම ආගන්තුකව හටගන්න. අපේ සිත ස්වභාවයෙන්ම ප්‍රභාස්වරයි, ඒ වගේම පිරිසිදුයි. ඒ ප්‍රභාස්වර සිත බාහිරින් ඇතිවන ඒ අරමුණු ඔස්සේ කිලිටු වන ආකාරය අපේ දේශනාවේ සඳහන් වෙනවා. ප්‍රභාස්වර මිදම් භික්කවේ චිත්තං තංචකෝ ආගන්තුකේහි උපක්ඛිලේසෙහි උපක්ඛිලිට්ඨං කියලා සඳහන් වෙන්නේ බාහිරව ඇතිවෙන අරමුණු ඔස්සේ අපේ සිත තුළ හටගනු ලබන ඒ ක්ලේශ ධර්මයන්. එබඳු ක්ලේශ ධර්මයන් අවිජ්ජා, ව්‍යාපාද, කෝධෝ, උපනාහෝ, මක්ඛෝ ආදී වශයෙන් සඳහන් කරනවා. එබඳු ක්ලේශ ධර්ම 16ක් වත්තූපම වගේ සූත්‍ර දේශනාවල සඳහන් වෙනවා. මේ ආකාරයට පින්වත්නි අපේ සිත අපිරිසුදු භාවයට පත් කරවන, ඒ වගේම සිත තුළින් විවිධ අකුසල් හටගනු ලබන ක්ලේශ ධර්ම විශාල ප්‍රමාණයක් අපේ විභංග ප්‍රකරණේ අභිධර්ම පිටකයට අයත් විභංග ප්‍රකරණේ සඳහන් වෙනවා. එක බැගින් සඳහන් වෙන කරුණු, දෙක බැගින් සඳහන් වෙන කරුණු ආදී වශයෙන් එබඳු ක්ලේශ ධර්ම රාශියක් සඳහන් වෙනවා. එබඳු ක්ලේශ ධර්ම පිළිබඳව කෙලෙස් 1500ක් හැටියට අපේ අතිගෞරවනීය රේරුකාණේ චන්දවිමල මහානායක මාහිම්පාණන් වහන්සේ පෙන්වා දෙනවා ඒ ක්ලේශ ධර්මයන් පුද්ගලයා තුළ ක්‍රියාත්මක වෙන ආකාරය. මේ ක්ලේශ ධර්මයන් මා මුලින් සිහිපත් කළා පින්වත්නි, ඉන්ද්‍රියයන් පෙරටු කරගෙන පුද්ගලයාට පවතින ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ඉන්ද්‍රියන් පෙරටු කොටගෙන තමයි හටගනු ලබන්නේ. ඇස බාහිර පරිසරයේ රූප සමග ගැටෙනකොට, ඒ වගේම කන බාහිර පරිසරයේ ශබ්ද සමග ස්පර්ශ වෙන විට, නාසය බාහිර පරිසරයේ පවතින යම් යම් ගන්ධයන් පිළිබඳව ස්පර්ශය ඇති වෙන විට, දිව බාහිරින් ලැබෙන රසයන් ස්පර්ශ කරනකොට පින්වත්නි අපේ සිත තුළ හටගනු ලබන ඒ සංවේදනයන් ඔස්සේ, ඒ වගේම සංචේතනයන් ඔස්සේ පින්වත්නි විවිධාකාර අකුසල ධර්මයන්, ක්ලේශ ධර්මයන්
ආරම්භ වෙනවා. රූපංච චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඥානං. අසත් රූපයත් දෙකෙහි ගැටීමෙන් චක්ඛු විඥානේ හටගනු ලබන. ඒ වගේම තින්නම් සංගති පස්සෝ මේ කාරණා තුනෙහි එකතුවෙන් ඇස රූපය චක්කු විඥානය කියන මේ කරුණු තුන එකතු වීමෙන් ස්පර්ශය හට ගන්නවා. ඒ ස්පර්ශයේ හේතුවෙන් තමයි පින්වත්නි වින්දනයත් ඒ වගේම ඒ ඔස්සේ සංජානනයත් හට ගන්න. ඉතින් මේ අනුව පින්වත්නි යම්කිසි කෙනෙක් තුල ඉන්ද්‍රිය සංවරයක් නොමැතිනම් බුදුරජාණන් වහන්සේ සීලය හැටියටම පැහැදිලි කළා. ඒ සීලේ එක අංගයක් තමයි ඉන්ද්‍රිය සංවර සීලය. ඉන්ද්‍රියන් සංවර කර ගැනීම. ඉන්ද්‍රියන් අසංවර වන විට තමයි අපේ සිතින් කයින් වචනෙන් පින්වත්නි අකුසල් හටගන්නේ. ඒ වගේම මේ කෙලෙස් දහම් ආරම්භ වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පින්වත්නි මේ සිතෙහි විවිධ අවස්ථා පෙන්වා දීලා තියෙනවා. එයින් එක අවස්ථාවක් තමයි බාහිර පරිසරයේ සමග ගැටීමෙන් හටගනු ලබන මේ කුසල හා අකුසල චේතනාවන්. ඒවා ක්ලේශ ධර්ම හැටියටයි හා කුසල ධර්ම හැටියටත් පැහැදිලි කරලා තියෙනවා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ ඒ සිත කිලිටි භාවයට පත් කරවන ඒ ක්ලේශ ධර්මයන් පුද්ගලයා තුළ ක්‍රියාත්මක වීම නිසාම පුද්ගලයා විවිධ ආකාර හැසිරීම් රටාවන් වලට භාජනය වෙන ආකාරය අපේ බණ පොතේ පැහැදිලි කරන. ඒ වගේම තමයි පින්වත්නි මේ සිතේ ගැඹුරු අවස්ථාවක් එහෙම නැත්නම් සිතෙහි භවයෙන් භවයට සම්බන්ධ වෙන උපදෙමින් ඒ වගේම පවතිමින් හටගනිමින් ගමන් කරන චිත්තචෛතසික ධර්ම පද්ධතියක් පිළිබඳව සඳහන් කරන. මේවා ඒකාන්තයෙන්ම ස්ථිර නැහැ. ඉපදෙමින් පවතමින් ඒ වගේම විනාශයටපත් වෙමින් ක්ෂණයක් ක්ෂණයක් පාසා සිදිබිඳී යන චිත්ත පරම්පරාවක් තමයි අපිට පවතින්නේ. මේ චිත්ත පරම්පරාවේ ගැඹුරු අවස්ථාවක් තමයි භවාංග අවස්ථාව, භවාංග සිත. ඉතින් මේ බඳු ඒ සිතෙහි අවස්ථා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. ඒක විශාල ශක්තියක්, අපිට නොපෙනෙන ධර්මතාවයක්. ඒ ස්වභාවය විවිධ අවස්ථාවලදී පැහැදිලි කරලා තියෙනවා. පන්දනං චපලං චිත්තං දුරක්ඛං දුන් නිවාරයං. සිත හැම වෙලාවෙම සැලෙන, ඒ වගේම චංචල වෙන, ආරක්ෂා කිරීමට නොහැකි ධර්මතාවයක් හැටියට තමයි පැහැදිලි කරලා තියෙන්නේ. ඒකම පින්වත්නි අද වර්තමාන යුගයේ යම් යම් මනෝවිද්‍යාඥයින් සිත පිළිබඳව ඒ වගේම මනස පිළිබඳව කරුණු ඉදිරිපත් කරපු මනෝවිද්‍යාඥයින් පැහැදිලි කරලා තියෙනවා සිතෙහි අවස්ථා එහෙම නැත්නම් මනසෙහි අවස්ථා කීපයක් පිළිබඳව. සවිඥානය අවිඥානය හැටියට, උපවිඥානය හැටියට. ඒ මනෝවිද්‍යාඥයින් පැහැදිලි කරලා තියෙනවා එයින් අවිඥානයේ හෙවත් ඊතා ගැඹුරු අවස්ථාව හිතෙහි එය ඊ타ත්ම වැදගත් වෙන. එය භවයෙන් භවයට අපි ඇති කරගන්න සිතුවිලි එහි තැන්පත් වෙන. ඒ නිසා පින්වත්නි මේ ක්ලේශ ධර්මයන්ද සම්බන්ධ වෙන්නේ මේ සිතටයි. ඒ සිතෙහි ක්ලේශ ධර්මයන් අපි ආත්ම භාව ගණනාවක් මුළුල්ලේ
පුරුදු පුහුණු කරන ලද ක්‍රියාදාමයන් ඔස්සේ සිතේ තැන්පත් වී පවතින බව අපේ දේශනාවේ විශේෂයෙන්ම අභිධර්මයේ සඳහන්. ඒවායේ අවස්ථා තුනක් පිළිබඳව සඳහන් කරන. අනුසය අවස්ථාව, ඒ වගේම පරිඋත්ථාන අවස්ථාව, විතික්කම අවස්ථාව කියලා. අනුසය කියලා කියන්නේ සිතෙහි මේවා තැන්පත් වී පවතින අවස්ථාව. හරියට නිදිගත් අවස්ථාව වගේ තමයි. හැබැයි ඒ අනුසය ධර්ම හැටියට පවතින මේ ක්ලේශ ධර්ම නැගී සිටින අවස්ථාව තමයි සඳහන් කරන්නේ පරිඋත්ථාන අවස්ථාව. ඒ පරිඋත්ථාන අවස්ථාවට පත් වෙන්නේ විශේෂයෙන්ම අර මුලින් සිහිපත් කරපු ආකාරයට ඇස, කන, නාසය, දිව, ශරීරය බාහිර පරිසරයේ යම් යම් අරමුණු සමග සම්බන්ධ වීමයි. ඒ නිසා ඒ පරිඋත්ථාන අවස්ථාවෙන් පසුව පින්වත්නි ඒ ක්‍රියාත්මක වෙනවා. දැන් උදාහරණයක් හැටියට අපි කල්පනා කළොත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂුණීන් වහන්සේලා අතර එක භික්ෂුණියක් තමයි උප්පලවන්නා තෙරණිය. ඒ උප්පලවන්නා තෙරණිය ඊ타ත්ම රූප ස්වභාවයෙන් යුක්ත ඊතා ලස්සන කාන්තාවක්, පැවිදිභාවයට පත්වීමට ප්‍රථම. එය පිළිබඳව රාගයෙන් කටයුතු කරපු, ඇය පිළිබඳව ඇල්මෙන් කටයුතු කරපු නන්ද කියන පුද්ගලයා එය මුල් කරගෙන මහා අකුසල කර්මයක් සිද්ධ කරගත්තා. එය පිළිබඳව ආශාවෙන්, ප්‍රේමයෙන් බැඳුන මේ තැනැත්තා පැවිදි වුණාට පසුවත් පින්වත්නි ඇය පිළිබඳවයි හිතුවේ. එනිසා එය එක්තරා අවස්ථාවක වාසය කළා. උප්පලවන්නා තෙරණිය අන්ද වනයේ වාසය කරන අවස්ථාවේදී මේ තැනැත්තා නිතර ඇය පිළිබඳව අවධානයෙන් හිටියා. පිඬුසිඟා වඩින අවස්ථාවේදී, ඒ වගේම ඇයගේ කුටියට වැඩම කරන අවස්ථාවේදී අවධානයෙන් ඉඳලා දිනක් පින්වත්නි ඇය පිණ්ඩපාතේ වැඩම කරන අවස්ථාවක් බලලා ඇය කුටියෙන් පිට වුණාට පස්සේ මේ තැනැත්තා අර උප්පලවන්නා තෙරණියගේ සායනයේ යටට ගිහිල්ලා සැඟවිලා හිටියා. ඇය පිඬුසිඟා වැඩම කරලා ආපසු වැඩම කළාට පස්සේ මේ තැනැත්තා උප්පලවන්නා තෙරණියට අතවර කළා. ඒ වගේ අතවරයක් සිද්ධ කරලා එයින් මහා විශාල අකුසල කර්මයක් ඇති කරගෙන ඒ ක්ෂණයෙන්ම මේ තැනැත්තා අපාගතව. පින්වත්නි මෙයින් ප්‍රකාශ වෙන්නේ අර මුලින් සඳහන් කරපු ආකාරයට තමන්ගේ හිතේ කැකෑරෙමින් පැවතිච්ච ඒ රාග සිතුවිලි ඒවා අනුසේ වශයෙන් පැවතුණා. ඊළඟට ඒවා පින්වත්නි පරිඋත්ථාන බවට පත් වුණා, නැගී සිටියා, ඒ ක්‍රියාත්මක කළා. මේ ආකාරයටම අපි දන්නවා පින්වත්නි පටාචාරාව, ඒ පටාචාරාවත් තමන්ගේ සිතේ හටගත් රාගික සිතුවිලි ඔස්සේ එය දුකට විපතට පත්වෙච්ච ආකාරය ඒ කතා ප්‍රවෘත්තියෙන් අපි හොඳින් දැනගෙන තියෙනවා. ඒ වගේම තමයි පින්වත්නි වෛරය පරිගැනීම මුල් කරගෙන යම් යම් තැනැත්තන් හිතේ හටගන්න ඒ වෛරය ක්‍රියාත්මක කරවීම නිසා අවසානයේ දුකට පත්වෙන අවස්ථා පිළිබඳව සඳහන් වෙනවා. වර එක පින්වත්නි සරියුත් මහරහතන් වහන්සේ
එක්තරා වනලැහැබක වාසය කරන අවස්ථාවේදී උන්වහන්සේ ඊ타ත්ම ප්‍රසන්න රූප ස්වභාවයක් යුක්ත රූප ස්වභාවයෙන් යුක්ත උතුමන් වහන්සේ නමක්. ඒ උතුමන් වහන්සේ මේ වනාන්තරයේ වාසය කරන අවස්ථාවේදී පින්වත්නි එක්තරා යක්ෂයෙක් කල්පනා කළා උන්වහන්සේට පහර දෙන්න. හිසට පහරක් ගහන්න. ඒ පහර එල්ල කළා අවසානයේ ඒ අකුසල ක්‍රියාව නිසාය මේ යක්ෂයා නන්ද කියන යක්ෂයා අපාගත වුණා. මෙයින් ප්‍රකාශ වෙන්නේ පින්වත්නි තමන්ගේ හිතේ බලපවත්වන ද්වේෂය එහෙම නැත්නම් තරහව ඊර්ෂ්‍යාව පරිගැනීම වගේ මේ ක්ලේශ ධර්මයන් නිසා යම් යම් දුකට විපතටමයි සමහර ඇත්තන්පත් වෙන්නේ. වර්තමාන කාලයේ පිළිබඳව කල්පනා කරනකොට කවර කාලයකටත් වඩා මිනිසුන් තුල පින්වත්නි මේ ක්ලේශ බරිතව ක්ලේශයන්ට වසඟව කටයුතු කරන ස්වභාවයක් අපිට දකින්නට ලැබෙනවා. රාගයෙන් මත් වෙලා ඒ වගේම කාමෝන්මාදයෙන් මත් වෙලා ඉහවහා ගිහිල්ලා විවිධාකාර අපරාධ සිදු කරන ආකාරය අපිට දකින්නට ලැබෙනවා. මේවා සියල්ලක්ම පින්වත්නි පුද්ගලයාගේ සිතෙහි තමයි හටගන්නේ. චිත්ත සංකිලේසා භික්කවේ සත්තා සංකිලිස්සanti. චිත්ත වෝදාතා විසුද්ධාන්ති කියලා සඳහන් වෙන්නේ සිතෙහි කිලිටු භාවය නිසාම සත්වයන් කිලිටි භාවයට පත් වෙනවා. ඒ කිලිටි භාවය නිසාම ඔවුන්ගේ කයින් වචනෙන් මනසින් විවිධාකාර අකුසල ධර්මයන් සිද්ධ කරනවා. ඒ නිසා වත්මන් සමාජයේ විවිධ අපචාර ඒ වගේම විවිධ ස්ත්‍රී දූෂණ ඒ වගේම ළමා අපචාර ආදී මේවා පමණක් නෙමෙයි. ඊර්ෂ්‍යාව පරිගැනීම කුහකකම ඒ වගේම තමන් උසස්යයි සලකන අත්ුක්කාංශනය අනුන් පහත්යයි සලකන පරවම්බනය ආදී මේ සියලුම අවස්ථාවන් වලට පුද්ගලයන් පත් වෙන්නේ මේ ක්ලේශ ධර්මයන් පදනම් කරගෙන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මුළු මහත් සමාජයේම ගැටලු වලින් පිරී පවතින. ඒ වගේම ගැටලු වලින් වෙලි ඒවා උස්සන්න භාවයට පත් වෙලා ඕනෝන් ඒ පිළිබඳව වාද විවාද කරගන්න ස්වභාවයකට පත් වෙනවා. එක්තරා දේවතාවෙක් පැමිණලා බුදුරජාණන් වහන්සේගෙන් විමසන්නේ ඒ කාරණේමයි. මේ සමාජයේ ඇතුළතත් පිටතත් ගැටලු වලින් වෙලිලා අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතාපජා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ ඇතුළත හා පිටත ගැටලු වලින් විල්ලා තියෙන මේ සමාජයේ මේ ගැටලු විසඳාගන්නේ කොහොමද කියලා මේ දේවතාවා ප්‍රශ්න කරපු අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ සීලේ පතිට්ඨාය නරෝ සපයි. සීලේ පිහිටීමෙන් සීලය පිළිබඳව අපේ පින්ඩතුන් බොහෝ විට ඒ කරුණු අවබෝධ කරගෙන තියෙනවා දන්න. සීලය කියලා කියන්නේ කායික වාචික සංවරය. ඒ වගේම ඉන්ද්‍රිය සංවරය. බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වා වදාළ ශික්ෂාපද වලින් සංවර වීම. හා අපේ ජීවිතයේ ගත කරන අවස්ථාව තුළදී හැම ආකාරයෙන්ම තමාගේ සිසිල් බව තමාගේ සිත නිවන ස්වභාවය ඇති කරගෙන යම් කිසි කෙනෙක් කටයුතු කරනවා නම් ඒ තැනැත්තන් සිල්වත් ඇත්තන්. ඒ වගේ මේ සිල්වත් අයට තමයි පුළුවන්කම තියෙන්නේ පින්වත්නි චිත්තං පඤ්ඤංච භාවයං සිත ටික ටික දියුණු කරන්නට සිත සමාධියට පත් කර ගන්නට පුළුවන්කම තියෙන්නේ සීලයෙන්මයි. ඒ නිසා සීල පරිභාවිතෝ සමාධි මහප්පලෝ හෝති මහානිසංසෝ කියලා පෙදේශනාවල බොහෝ සූත්‍ර දේශනාවල සඳහන් වෙන්නේ. සීලෙන් සංවර වෙච්ච කෙනා තමයි
සිතේ එකඟ බව ඇති කර ගැනීම සඳහා කටයුතු කරන්නේ. ඒ වගේම සමාධි පරිභාවිතෝ පඤ්ඤා මහප්පලෝ හෝති මහානිසංස. සමාධිය යම් කිසි කෙනෙක් උපදවා ගත්තා නම් චිත්ත ඒකාග්‍රතාවය ඇති කර ගත්තා නම් ඒ අයට ප්‍රඥාව ලබා ගැනීමට පහසුයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒ සඳහා අවශ්‍ය කරන අවබෝධය ලැබීම තුළින්ම මේ ක්ලේශ ධර්මයන් ප්‍රහීන කරගත යුතු බව ඊළඟ කාරණාවෙන් පැහැදිලි කරනවා. වේදගුණෝති ජනා අකිංචන. වේදගු කියලා කියන්නේ දැනීම එහෙම නැත්නම් අවබෝධය ඇති කරගත්ත. බුදුරජාණන් වහන්සේ පහළ වන සමාජයේ විශේෂයෙන්ම බුද්ධ කාලීන හා ප්‍රාග් බෞද්ධ යුගයේ වේදය පිළිබඳව ඒ වගේම වේද ග්‍රන්ථ පිළිබඳව සඳහන් වෙනවා. මේ වේදය කියලා කියන්නේ දැනීම, ඒ වගේම ඥානය. ඒ ඥානයට වඩා වටිනාම ඥානය හැටියට අපේ ලෞතර බුදු පියාණන් වහන්සේ පින්වත්නි දේශනාකට වදාළේ චතුරාර්ය සත්‍ය පිළිබඳව දැනීමමයි. ඒ වගේම චතුරාර්ය සත්‍ය සම්බන්ධයෙන් අවබෝධයමයි. මේ ලෝකේ දුක පිළිබඳව යම් කිසි කෙනෙකුට අවබෝධ කරගත හැකි නම් ඒ වගේම ඒ දුක හට ගැනීමට හේතුව වටහාගෙන හේතුව දුරු කළ හැකි නම් ඒ වගේම ඒ සඳහන් කරන විවිධාකාර දුක්ඛම් කටළු වලින් ජාති ජරා ව්‍යාධි මරණ ආදී වශයෙන් සඳහන් වෙන විවිධාකාර දුක්ඛම් කටළු වලින් පුද්ගලයාට නිදහස් වීමේ හැකියාව ලැබෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පින්වත්නි චතුරාර්ය සත්‍ය සම්බන්ධයෙන් අපිට දේශනා කළ ඒ ක්‍රියා කළ යුතු ආකාරය අභිඤ්ඤයං අභිඤ්ඤාතං භාවේතබ්බං භාවිතං පහතබ්බං පහීනම්මේ තස්මා බුද්ධෝස්මි බ්‍රාහ්මණ කියලා බුදුරජාණන් වහන්සේ අවබෝධය පිළිබඳව චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව ඒ අවබෝධයේ වටිනාකම පැහැදිලි කළා. ඉතින් ඒ නිසා පින්වත්නි ඒ අවබෝධය තුළින්ම තමයි අපිට පුළුවන්කම ලැබෙන්නේ මේ සියලු ක්ලේශ ධර්මයන් ප්‍රහීන කරලා උතුම් නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කර ගැනීමට. පින්වත් සෑම දිනාගේම නමින් මිය පරලෝකීය යම්කිසි ඥාති පිරිසක් මුලින් නම් සිහිපත් කරපු ඒ දෙමව්පියන් ගුරුවරයන් ඥාති හිත මිත්‍ර ආදීන් ඇතුළු යම් තාක් පිරිසක් පින් බලාපොරොත්තු සිටිනවා නම් ඒ සෑම දිනාටම මේ සිද්ධ කරගත්තා වූ පින් අනුමෝදන් කරනවා. අනුමෝදන් වෙත්වා. මේ පින් අනුමෝදන් වීමෙන් හැම දිනම දුකින් මිදේවා, සැපතටපත් වේවා, උතුම් නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කර ගනිත්වා කියලා අපි ප්‍රාර්ථනා කරන අතර සුජීවත්ව වාසය කරන ඒ වගේම මේ ධර්ම දේශනාව ශ්‍රවණය කළ ලක්වැසි ලෝකවාසී සෑම දෙනාටමත් අපේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ කාර්ය මණ්ඩලයට ආගමික අංශයේ ඒ අධ්‍යක්ෂකතුමන් ප්‍රධාන කොට ඇති කාර්ය මණ්ඩලයේ සෑම දෙනාටමත් නිදුක් නිරෝගී සම්පන්නිය දීර්ඝායු සම්පන්නිය චිරජීවනයේ සැලසේවා. ආයුරාෝග්‍ය ආදී සැප සම්පත් වඩා වර්ධනය වේවා. මෙලොව සැනසීම සාන්තිය වාසනාව සැපත උදා වේවා. පරලෝ සැනසීම වේවා. කෙලවර ජාත්‍ය ආදී දුකින් නිදහස් ලබන අමාමා නිවන් සම්පත් සාත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා. ධර්ම ශ්‍රවණානිසංසෙන් සෑම දිනාටම නිවන් සම්පත් සාක්ෂාත් වේවා. ධර්ම දේශනය පැවැත් වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ කොස්ගම කණන්පැල්ල ශ්‍රී සුමනාරාමාධිකාරී
සීතාවකපුර පිරිවෙන් ගුරු අභ්‍යාස විද්‍යාලයේ විදුහල්පති සහ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය සීතාවකපුර ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන සභාපති ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍යපාද කණම්පැල්ලේ සුමනනන්ද ස්වාමීන් වහන්සේ අපි උන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සාදුකාරයක් දී ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කළ ඔබට සම්මා සම්බුදු සරණයි. සදහම් දහර ප්‍රසාද පූර්ණ මහා යතිවරයාණන් වහන්සේලා විසින් දේශනා කළ සුමధుර ධර්මදේශනා මාලාව සෑම ඉරිදාවකම රාත්‍රී 8ට වෙළඳ සේවයෙන් ඔබේ පින්බර දායකත්වයේ සඳහා කතා කරන්න ආගමික අංශයට දුරකථන අංකය 0112 69 71 40 සදහම් දහර